නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අදත් ඔබ හැම දිනෙකම බොහොම ආසාවෙන් සද්ධාවෙන් ධර්මයේ ජීවිතයට එකතු කරගන්න ධර්ම ශ්‍රවණයට සෝදානම් වෙච්ච මොහොත. පින්වතුනි, අපේ බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ බොහෝ වෙලාවට අපිට නොපෙනෙන දේවල්, ඒ නොපෙනෙන සත්වයන්ගේ සත්ව ලෝක, ඔවුන් රැස් කරගත්ත කර්ම, මේ කර්මවල විපාක විෂය, මෙවැනි දේවල් බුදුරජාණන් වහන්සේ මතු කරමින් අප්‍රමාදී භාවය උපදින ආකාරයට බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරනු. ඔය අතර දවසක් බුදුරජාණන් වහන්සේ අතීත සිදුවීමක් සුචිලෝම කියන මේ යක්ෂයාගේ අතීත සිදුවීම් කතාවක් බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට දේශනා කරා. පින්වතුනි, මේ සුචිලෝම කියන යක්ෂයා මේ ඇගේ හරියට ඉන්දිකටු වගේ, උල් වගේ ඉතා තියුණු රෝම කූප ඇති යක්ෂයෙක්. සුචිලෝම කියලා කියන්නේ මේ යක්ෂයා. පින්වතුනි, මේ යක්ෂයා මේ වගේ ශරීරයක් ඇතු උපදින්න හේතුනේ මේ කාශ්‍යප බුද්ධ ශාසනය තුළ මේ සංඝයාට උපස්ථාන කරගෙන හිටපු ඒ කාලේ බොහොම උපාසක කෙනෙක් හැටියට උදව්පකාර කරපු කෙනෙක්. එහෙම හිතවත්කම ඇති වෙනකොට සමහර වෙලාවට නිතර ස්වාමීන් වහන්සේ ඇසුරු කරනවා, විහාරයට යනේනවා. ස්වාමීන් වහන්සේ ඇසුරේ ඉන්නකොට සමහරුන්ට මේ සාංගික දේවල් ගැන බය නැති වෙලා යනවා. ස්වාමීන් වහන්සේලාගේ දේවල් පවා ඕක මොකද ඉතින් අපි දන්නවා, ඉතින් මේ ආම්දුරුන්ගෙන් ප්‍රශ්නයක් නැහැ අර මේ කියලා අර සාංගික දේවල් තමන්ගේ හිතුමනාපේ පරිහරණය කරන්න සමහරු පටන් ගන්නවා. ඒ වගේ කාශ්‍යප බුද්ධ ශාසනයේ ස්වාමීන් වහන්සේලාගේ ඇඟේ ගාන්න තිබ්බ තෙල් බෝතලයක් දවසක් මේ උපාසක මේක අහන්නේ නැතු, අවසර ගන්නේ නැතු, සංඝයාගේ අවසරින් ගත්තට ප්‍රශ්නයක් නෑ. ස්වාමීන් වහන්සේලා අවසර දීලා තියෙනවා නම් ඒක කැපයි. හැබැයි සංඝයාගෙන් අවසර නොගෙන තමන් හිතුමනාපේ තමන්ට ඕන විදිහට සාංගික දෙයක් ගත්තොත්, එක්ක හොරහිතකින් ගත්තොත් ඒක හොරකම, ඊළඟට අවසර නොගෙන ගත්තොත් ඒකත් අකුසලයක්. එතකොට මේ කෙනා මොකද කරේ? භික්ෂුන් වහන්සේලාගෙන් කිසිම අහන්නේ බලන්නේ නැතුව, එහෙම අහන්නේ මොකටද, මමනේ මේ පන්සලේ කෙනා කියලා අන්න ඒ වගේ අර තෙල් බෝතලේ අරගෙන මේක ඇඟේ ගන්න තෙල් බෝතලයක් ගත්තා. දැන් බලන්න, කෙනෙක් හිතන්නේ නැති දෙයක්. මේ විදිහට මේ කරපු කර්මික විපාක යක්ෂයෙක් හැටියට ඉපදුනා. මුළු ඇඟ පුරාම ඉතා තියුණු උල් වගේ කටු වගේ රෝමකූප පිහිටපු ශරීරය. එතකොට මේ ශරීරයේ නිසාම ඔහු විශාල පීඩාවක්, වේදනාවක් විඳිනවා මේ යක්ෂයා. ඔහු නිදාගත්තට කවදාවත් ඔහුගේ ඇඟ පොළොවේ ගෑවෙන්නේ නැහැ කියලා. ඒක ඔබ හිතන්න, සාමාන්‍යයෙන් ඔය දූරියක් ගෙඩි තියෙන. එතකොට දූරියක් ගෙඩියක වල තියෙනවා වටේ උල් තියෙන කටු. එතකොට ඒ ගෙඩියක් තිබ්බහම කටු ටික තමයි පොළොවේ හිටින්නේ. ඒ වගේ අර යක්ෂයාගේ ඇගේ තියෙන ඉතා තියුණු උල් වගේ කටු තියෙනවා මුළු ඇඟ පුරාම. ඔහු නිදාගන්න ගියත් පොළොවට වදින්නේ අර කටු ටික කියන. ඒ වගේ පුදුම විදිහේ දුක්ඛිත ශරීරයක් ඇතුව අකුසල විපාකයක් ගෙව්වා. පොඩි කාලයක් නෙමේ, බුද්ධාංකුරයක්ම යක්ෂයෙක් හැටියට ඉපදිලා එවැනි ශරීරයක් ඇතුව තමයි ඔහු හිටියේ. බුද්ධාංකුරයක් කියන්නේ මේ කාශ්‍යප බුද්ධ ශාසනය කරපු අකුසලයක් මත තමයි ඔහු මරණින් මත් යක්ෂයෙක් වෙලා ඉපදුනේ. ගෞතම බුදුරජාණන් වහන්සේ පහළ වෙනකං ඔහු ඒ යක්ෂ ආත්මෙම ඉතා තියුණු උල් වගේ කටු ඇති ශරීරයක් ඇතුව යක්ෂයෙක් විදිහට ඔහු ජීවත් වෙනවා. දවසක් බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ බුදු වෙලා වැඩඉන්න කාලේ අපේ බුදුරජාණන් වහන්සේ ටිකක් විවේකෙන් වැඩඉන්න වනාන්තරයට වැඩම කරලා උන්වහන්සේ විවේකෙන් භාවනානුයෝගය වැඩඉන්නකොට මේ යක්ෂයා ඒ හරියෙන් යනවා. එතකොට ඔහු ඉන්න හරියට තමයි බුදුරජාණන් වහන්සේ වැඩම කරලා තිබුණේ. ඔහු කල්ප අඳුනගත්තා, මේ ශ්‍රමණයෙක් මේ මොකද මේ බයක් නැතුව මගේ මේ විමානයේ පිහිටි මේ කැලේට ආවේ මේ ශ්‍රමණයා කවුද කියලා. මේ යක්ෂයා ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ භාවනා කරනකොට පැත්තකින් වාඩි වෙලා
බුදුහාඳුරන් ඇඟට හේතුවක් දැම් දැම් බලන්න මේ යක්ෂයන්ගේ ස්වභාවේ මේ බුදු කෙනෙක් හැබැයි කිසිම බයක් තැති ගැනීමක් නැතුව මේ යක්ෂයක් බුදුරජාණන් වහන්සේගේ ඇඟට හේතු වුණා. හැබැයි මේ යක්ෂයා ගැඟේ තියෙන උල් වගේ තියුණු කටු බුදුරජාණන් වහන්සේ ඒ මොහොතේ නැකිටලා ඊට ටිකක් එහාට ගිහිල්ලා උන්වහන්සේ වැඩ හිටිය. එතකොට මේ යක්ෂය අහනවා මොකද නැගිටලගේ මට බයේ නේද කියලැහු. එදකොට බුදුරජාණන් වහන්සේ මේ යක්ෂයට කියනවා යක්ෂය මේ ලෝකයේ දෙවියන් බඹුන් මරුන් සහිත ලෝකේ ශ්‍රමණක් බ්‍රාහ්මණයන් සහිත ලෝකේ තතාගත බුදුරජාණන් වහන්සේ නමක්ව බිය තැති ගැනීම ඇතිකරවන්න පුළුවන් කෙනෙක් දෙවියන් අතරවත්නෑ බ්‍රහ්මයන් අතරවත්නෑ මනුස්සයන් අතරත්නෑ මේ ලෝකයේ තතාගතයන් වහන්සේ කියන්න බිය තැති ගැනීම් දුරු කරපු කෙනෙ. නමුත් ඔබේ ඉස්පර්සේ බොහොම ගොරෝසු යොබේ ඉතා තියුණු උල් වගේ කටු වගේ රෝමකූප ඇති ශරීරයක් ඔබට තියෙන්නේ. ඒ නිසයිකිව තතාගතයන් වහන්සේ ටිකක් එහාට ගිහිල්ලා වාඩි වුණේ. එතකොට මේ යක්ෂය අහනවා ශ්‍රමණය දැම්මං ඔබෙන් ප්‍රශ්න අහනවා. ඔබ මට මේවට උත්තර දුන්න නැත්නම් දැම් බලන්න මේ යක්කු හිතාගෙනන්න හැටි. ඔවුන් හිතාගෙනන්නේ ඔවුන් තමයි ඔවුන්ට ඕන දෙයක් කරන්න පුළුවන් කියලා. මේ යක්ෂයා කියනවා මම කකුල් දෙකින් උස්සල පරසක් කොළ ගහනවා කිය මේ පුළුවන් දේවල් නෙමෙයි. බුදු කෙනෙකුට මේ අක්සේකුට පුළුවන්ද බුදු කෙනෙකුට එහෙම අතක් තියන්න. හැබැයි යොහු කියනවා මට පුළුවන් කීවා හදවත පලලදාන්න මට පුළුවන්කව කකුල් දෙකින් අල්ලලා පරසක් කොළ ගහන්. එදකොට මේ වගේ කියද්දි බුදුරජාණන් වහන්සේ වදාලා මේ යක්ෂය ඔබ ඔය හිතන දේවල් ඔබ කියන දේවල් එකක්කත් කරන්න පුළුවන් දේවල් නෙමේ හැබැයි ඔබේ ප්‍රශ්න ටික අහන්න කියව. ඔහුට තියෙන ප්‍රශ්න අහද්දි බුදුරජාණන් වහන්සේවා විස්තර කරමින් ඔහුට දහම් දෙසවා. පෙර පින් ඇති කෙනෙ ඔහු තුනුරුවන් ගැන පැහැදුනා බුදුරජාණන් වහන්සේ ගැන පැහැදීමක් ඇති කරගත්තා. පිංහතුනේ මේ යක්ෂයෝ ගැන මේ අමනුස්්‍යයෝ ගැන අපිට ධර්මී බොහෝ තැන්වල සංයුත්ත නිකායේ බොහෝ දේශනා සඳහන් වන යක්ක සංයුක්තය කියලා. ඒ යක්ෂයන් ගැන යක්ෂයන්ගේ ස්වභාවේ යක්ෂයන්ගේ සුරූප ගැන සඳහන් වෙනවා. ඊළඟට පේතවත්වේ සඳහන් වෙන නොයේ ප්‍රේතාත්ම ලබපු ප්‍රේතයන්ගේ ජීවිත කතා සිය ගානක් පේතවත්වී සඳහන් වෙනවා. සංයුත්ත නිකාය තින ලක්කන සංයුක්තය කියලා දේශන පෙලා. මෙන්න මේ දේශනාවල සඳහන් වෙනවා මේ වගේ අමුතුම විදිහේ විරූපී ශරීර ඇතුව ඉපදිච්ච එක විදිහ යක්කු අමනුස්යෝ ගැන. මුගලම් මහරහත්තන් වහන්සේ එවැනි අයි දැකපු සිදුවී. ඒ වගේ සමහර යක්ෂයෝ මුගලම් මහරහත්තන් වහන්සේ ගිජ්ජකූට පරොතේ නං ලක්කන මහරහතන් වහන්සේ සමඟ වඩිනකොට. ලක්කන හාමුදුරු රහතන් වහන්සේනම. හැබැයි උන්වහන්සේට දිවැස් නුවනෑ. මුගලම් මහරහතන් වහන්සේ ලක්කන මහරහතන් වහන්සේ ගිජ්ජකුට පරොතේ නම් පහලට පින්ඩ පාති වඩින්. එහෙම වඩිනකොට එක තැනකදී. මුගලම් මහරහතන් වහන්සේ දකිනවා අමුත්තුම විදිහා මනුස්්‍යය. සමහරු යනවා මූුණ නිකං ඌරු මුක පේතවත්ව කියලති සමහර මේ ඌරෙක් වගේ තමයි මූුණ පිහිටලතියෙන්. මුකේ හරියට ඌරෙක්ගේ මූුණක් තියෙන්. හැබැයි ශරීරේ මනුස්ස ශරීරය. විශාල දුකක් විදින කෑග ගහ විලාපදිදී අහසි පාවිපාවියනු. ඊළඟට සමහරය දකිනවා අහසේ පාවෙනවා කර්මාණ්ඩෝපියෝ මැරවෙන ගිජුලිහිනිය. පන්න ශරීරයට කොටනෝ. ඒ ඇගේ මස් කඩාගෙන කන සත්තු පහළ වෙලා අර අමනුස්සේ අහසේ පාවෙනකොට හු පස්සේ පන්න ශරීරයට කොටකොටා හැගේ කෑලි කඩාගෙන කනවා. මේ වගේ දේශනා 20ක් විතර සඳහන් වෙනවා මුගලම් මහරහත්තන් වහන්සේ ඒක දවස්වල දැකපු අමනුස්්‍යයෝ ගැන. එතකොට හැබැයි මේ විදි අමනුස්්‍යයෝ දැක්කට ලක්කන මහරහතන් වහන්සේට පේන්නේ. මුගලං හාන්දුරු බලාගෙන කල්පනා කන අනේ මෙහෙමත් අකුසල් ගෙවන අකුසල විපාක ගෙවන අමනුස්්‍යයෝ ලෝක ඉන්නවනේ කියලා උන්වහන්සේ ඒ අය දිහා බලලා හිතනකොට. අර ලක්කන මහරහත්තන් වහන්සේ හනෝ සාමීනී ඔය කවුරු දිහාද වහන්සේ බලාගෙන ඉන්නේ. අනේ මටත් කියන්න කියන. එතකොට මුගලම් මහරහත්තන් වහන්සේ කියනවා මේ දැම්මගෙන් අහන්න එපා. බුදුරජාණන් වහන්සේ ඉදිරියේ දිහන්න එතකොට මං කියන්නම් කිය. දැන් එදා පින්ඩ පාති වැඩම කරලා හවස්වරුවේ බුදුරජාණන් වහන්සේ මුණගැහෙන්න මේ මුගලම් මහරහත්තන් වහන්සේ ලක්කන මහරහතන් වහන්සේ වැඩම කරනවා.
එතනදි ලක්කන මහරහතන් වහන්සේ අර පරණ මේ දැක්ක සිදුවීම කියනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ අද පිණ්ඩ පාතේ වඩිනකොට මේ මොග්ගල්ලාණන් වහන්සේ එක තැනකදී පුදුමෙන් වගේ බලාගෙන හිටියා. මං අහද්දී බුදුරජාන් වහන්සේ ළඟදී අහන්න කිව්වා. අනේ ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ගැන දැනගන්න කැමතියි කියලා. ඒ දේශනාවල සඳහන් වෙන බුදුහාමුදුර අහනවා මොග්ගල්ලාන කාවද ඔබ දැක්කේ? එතකොට මුගලන් මහරහතන් වහන්සේ දැකපු අමනුෂ්‍යයන්ගේ ස්වරූප ගැන බුදුහාමුදුර ඉදිරියේ කියනවා. බුදුරජාණන් වහන්සේ ඒ හැම තැනකදිම වගේ සංඝයා ඉදිරියේ කියනවා මහණෙනි ඔය අමනුෂ්‍ය ඔයිට කලින් මන් දැකලා තියෙනවා. හැබැයි මට සාක්ෂිකාරයෙක් හිටියේ නෑ කියන මේ දක්වා. තථාගත බුදු කෙනෙක් බුදුරජාණන් වහන්සේ පමණක් දකින අනිත් අයට දකීමේ හැකියාවක් නැති එවැනි අමනුස්සෙක් වෙන්න පුළුවන් අහසි පාවෙලා යන යක්ෂයෙක් වෙන්න පුළුවන් ප්‍රේතයෙක් වෙන්න පුළුවන් එවැනි නොපෙනෙන කෙනෙක් මෙන්න මෙහෙම සත්වයෝ ඉන්නවා කියලා කියද්දි බුදු කෙනෙක් දේශනා කරද්දී කෙලෙස් සහිත ධර්මාවබෝධයක් නොලබපු පෘථග්ජන ශ්‍රාවකයෝ ඉන්නවා. ඒ අයට සැක උපදින්න පුළුවන්. ඔහොමත් ඉන්නවද? කවුද දැක්කේ? කොහොමද ඔප්පු කරන්නේ? කවුද දැකලා තියෙන්නේ? එහෙම බුදු කෙනෙක් දේශනා කරන දෙයක් ගැන සැකයක් ඉපදුනොත් ඒ කෙනාට බොහෝ කාලයක් අහිත පිණිස දුක පිණිස හේතු වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි ඒ නිසා මේ දක්වා තථාගතයන් වහන්සේ කාටවත් ඒ දැකපු දේ කිව්වේ නෑ කියනවා. නමුත් දැන් මට සාක්ෂිකාරයෙක් ඉන්නවා. ඒ තමයි මුගලන් හාමුදුරුවෝ. උන්වහන්සේ දැකලා ඒ නිසා ඔය අමනුෂ්‍යයාගේ අතීත කතාව දේශනා කරනවා කියලා ඔහු පෙර සසරේ කරපු අකුසල් ඒවැ විපාක ගෙවපු හැටි මේ ඉතිරි විපාක ගෙවන ආකාරය ගැන බුදුරජාණන් වහන්සේ විස්තර කර දහම් දේශනවා. එවැනි දේශන ගණනාවක් ධර්මයේ සඳහන් වෙනවා.